සිතුගී රැව් දෙනා දෙස බස රැස සුරකිනා මිතු සිතුවම් රූමෙනා සුරකින මිතු දම මනා සුරකින මිතු දම මනා 94.3 94.5 වෙළෙඳ සේවය යසෝදරා සංගීත කලාවේ නිපුණත්වයෙන් පරතරට ගිය මහා කලාකරුවා විකසිත වත කමලේ මෙත් බමරුන් පැටලේ සංගීත නිපුන් සනත් නන්දසිරි අභිනන්දන ප්‍රසංගය ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් නෙතු පබුලින් නිමා කලිමි සිහිවටමි යමුනා තීරේ අගෝස්තු 17 වෙනිදා ගුවන් විදුලියේ කුමාරතුංග මැදිරියේදී පෙරවරු 11ට ආදර සැමරුම් දේදුන්නේ පාට පාටින් ආදරේ බැන් එඩ්වඩ් ජයකොඩි කීර්ති පැස්කුවල් ක්‍රෂාන්ත එරන්දක අනුරාධා නන්දසිරි සෝමසිරි මැදගෙදර ජානක වික්‍රමසිංහ දිනේෂ් බෝගොඩ රොහාන් ද සිල්වා දයන් විතාරණ ඇතුළු ගායක පිරිවර සමගින් ආදර සැමරුම් ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙකුට ජාතික ගුවන් විදුලියෙන් පිදෙන ගීතමය උපහාරයට ඔබත් එක්වන්න. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සම්භාවනීය ආරාධිතයිනි මට ඔබව නම් සහ නිල ප්‍රකාශ කරමින් ඔබ ආමන්ත්‍රණය කරන්නට කාලය හරස් වනවා. ඒ නිසා සියලුම ගෞරවනීය ආරාධිතයින් සියලු පාර්ශ්වයන් රසික පාර්ශද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මැතිතුමන් අධ්‍යක්ෂ ජනරාල් නලින් කුමාර නිශ්ශංක මැතිතුමන් ප්‍රමුඛ මේ මහා හරසරේ කලා මංගල්‍යයේ නිමවුම් කරුවන් වෙනුවෙන් පිළිගන්නට අවසරයි. මිද මොහොතකට පෙර ගුවන්විදුලියේ කොරිඩෝර් එක ඇවිදගෙන යනකොට කොරිඩෝරක ඔබට පේනවා අද ගුවන්විදුලිය කලාගහරයක් වෙලා තිබෙනවා. කලා භවන වගේ. ඒ කලා භවන තුල සිංහල සංගීත ක්ෂේත්‍රයට සම්භාව්‍ය සංගීතයට ගායනයට තව පරපුරක් බිහි කිරීමේ කාර්යයට නොනිමි විශිෂ්ට අති විශාල මෙහෙවරක් කරපු සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ සේයාරුවක් ස්ථාපනය කෙරුණා ස්ථානගත කෙරුණා. ඒ අවස්ථාවට හඩ්සන් සමරසිංහ සභාපතිතුමන්ගේ උපදෙසින් නලින් කුමාර නිශ්ශංක අධ්‍යක්ෂ ජනරාල්තුමන් ප්‍රමුඛ ඒ ඉහළ කළමනාකාරීත්වයේ මෙහෙවීමෙන් ශිල්පිනී මල්කාන්ති නන්දසිරි මහාචාර්ය සුනිල් ආරියරත්න ආචාර්ය නන්දා මාල්නී විශාරද අනුරාධා නන්දසිරි දියණිය ජයන්ත ධර්මදාස මැතිතුමන් ප්‍රමුඛව ගෞරවනීය ආරාධිතයින් විශාල ප්‍රමාණයක් සහභාගී වුණා. ඉන් අනතුරුව පැවැත්වෙන සනත් නන්දසිරි හරසර ප්‍රසංගයයි මේ. ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් නෙතු පබුලින් නිමා කලිමි සිහිවටමි යමුනා තීරේ. ඒ කාලේ මම මහා විද්‍යාලයක සාමාන්‍ය ගීත ගායනා කරපුව ඇත්ත. නමුත් මෙතන තලයකට පැමිණෙන්නේ කියලා මගේ පාසල අපේ යාළුවෝ හිතාගන්නේ නැතුව ඇති. 1942 පෙබරවාරි 15 වන දින ගොතටුවේ උපන් ඔහු සනත් නන්දසිරි නම් විය. 1966 රජයේ සංගීත විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ අත්පොත් ලැබූ ඔහු ඉන්දියාවට යන්නේ වැඩිදුර සංගීතය හැදෑරීමට.
අතහැරීමටයි. මට ඒ කාලේ හින්දි චිත්‍රපටවල එන ගීතයක් කියනවා නම් අලුතෙන් හින්දි ගීතේ චිත්‍රපට ගීතේ ගායනා කරේ මම. පණ්ඩිත් විමල් අබේසුන්දරයන්ගේ ගීත නාටකයකට ගීතයක් ගයමින් ඔහු ගුවන් විදුලියට සම්බන්ධ වෙයි. ඇවුලුණු දිනිදෙල් නිවිනි වියාගේ මට හමුවා. සනත් නන්දසිරි මුල්ම යුග ගීතය ගැයුවේ මල්කාන්ති පීරිස් සමගය. අවසන ඔහුගේ මුළු ජීවිතේම මිහිරාවිය බවට පත්වන්නේද මල්කාන්තිය. මිහිරාවී ලොවදී රජදහනේ නැලවෙමු. ඩී.ආර්. පීරිස්, ආමඩ් චාන් යන සංගීතඥයන්ගෙන් තබ්ලා වාදනය හැදෑරූ සනත් නන්දසිරි මුලින්ම ගුරු වෘත්තියට එක්වන්නේ අම්පාර උහන මහාවිද්‍යාලයෙනි. පසුව හේවුඩ් හෙවත් රජයේ සංගීත කලා ආයතනයට එක් වී එහි වසර 40ක පමණ කාලයක් කතිකාචාර්ය, අංශාධිපති, පීඨාධිපති ආදී විවිධ තනතුරු ලබා මහාචාර්යවරයෙකු දක්වා පැමිණි. රංගකාරය දැස දුටුවායදා ඇත පාසල් වී. ඔහු සම්භාව්‍ය ගායකයෙකු බවට පත්වන්නේ සනත් නන්දසිරිගේ හඬින් නැසෙන සියලුම ගීත අරුත්බර ඥානනීය වඩවන ගීතවන බැවිනි. මාහද අසපු කුසුමෙන් සැරසු ඒ මල් බර දැක්කයි. මේ රටේ අතිදක්ෂ සංගීත පරපුරක් බිහි කිරීමේ වැඩි ගෞරවයක් හිමිවන්නේ මහාචාර්ය සනත් නන්දසිරිට. අමරදේවයන් පවා ඔහු නම් කළේ මේ රටේ හොඳම සෞන්දර්ය වේදියා ලෙසිනි. මම මේ ගීතය අත ලැබිච්ච ගමන්ම මම ගීත තනු නිර්මාණය කළා. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා. රෝහණ වීරසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර වැන්නමුන්ට ගුරුවන්නේ ඔහුය. ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුලින්. ස්වකීය මෙයසි චාරිකාවේ නිපුණත්වයේ ඉහළම තලයට පිවිසි සංගීත නිපුන් සනත් නන්දසිරි ඇදුරාණනි. ජාතික ගුවන් විදුලියෙන් ඔබට පිදෙන උපහාරයයි මේ. පබුලින් නිමා කලෙමි සිහිවටන යමුනා තීරේ යමුනා තීරේ.
මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්සිරිගේ සූරීන්ගේ දහසක් ගීතාවලිය අතරින් අපි වැළඳගත් හෘදයාංගම ගී පෙළක සංගීත සංයෝජන අවිරාම සංගීත පෙළක්සේ අවිරාම සංගීත රචනා පෙළක්සේ අපේ වාද්‍ය වෘන්දය ඉදිරිපත් කළේ ප්‍රාසංගික වාද්‍ය වෘන්දය විශාරද සිදත් සෝමසුන්දර ප්‍රමුඛ. ඔවුන්ට ඔබේ ප්‍රසාදය. සභාව දිහා බලනකොට පිරුණු කුමාරතුංග මැදිරියේ අර සද්දන්ත කුලේ යෝධ හස්තිය පේන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. හැබැයි එතුමා දහසක් සිසුන්ට ශිල්ප දුන් ඒ සොඳුරු ශිල්ප ශාලිකාවේ සිට නිවහනේ සිට පොඩි විවේකකුත් ලබමින් මේ ප්‍රසංගය අසන්නව නරඹනවා. මහාචාර්ය සංගීත නිපුණ සනත් නන්සිරි වර්තමානයේ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ගෞරවනීය කුලපතිවරයා. එතුමාගේ මధుර ගායනය ත්‍රිස්ථාන ශෝභී වෙයි. මන්ද්‍ර මධ්‍ය තාර මේ ත්‍රිවිධ සප්තකයෙන්ම ලැබෙන ස්වරයන් මధుරාකාරයෙන් සංකලනය කොට ස්වකීය සාධනීය ශක්තිය ඇතිව ඔහු ජාතියට දායාද කළා. මේ ශක්තිය සනත් සතුව පවතින්නේය සනත් නන්සිරිගේ ලෝකයේ නාදාත්මකය. ඒ සුමදුර නාද ප්‍රවාහය තව තවත් ඉස්සර බලනු නියති. මෙම සටහන් තැබිය සනත් නන්සිරි සුලවත් පහන්සර ග්‍රන්ථයට පණ්ඩිත් කිවිපති විමල් අබේසුන්දරයන්. අද අපේ මේ සුවිශේෂ ප්‍රසංගයෙන් සනත් නන්දසිරි සුභාවී ගී හරසර. වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන්න නිහඬ රැයි. ලියවුණු ඉතාම දුක්බර කවියක්ද මේ. ගීත ලිව්වේ සාහිත්‍ය සූරි සුනිල් සරත් පෙරේරා. ආරාධනය ක්‍රිෂාන්ත එරන්දකට. 6 වෙනි මැදිරියේ කුමාරතුංග මැදිරියේ මේ සංගීත අසපුවට ක්‍රිෂාන්ත එන අතර කියන්න ඕන දෙයක්ත් තියෙනවා. මේ කටයුතු මෙහෙම කරනකොට රජයෙන් මුදල් ගන්න බෑ මල්කාන්ති නන්දසිරි ශිල්පිනියනේ. හින්දා අපිට අනුග්‍රාහකව හොයාගන්න යනවා. සභාපතිතුමා උපදෙස් දෙන්නේ එහෙමයි. මොකද අද පනතකුත් දාලා තිබුණා එහෙම වියදම් කායින්වත් ඉල්ලන්න බෑ කියලා. ඉතින් අපිට සංවර්ධන ලොතරැය අපිට පිට වුණා. අපි කාලයක් දන්න රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට හිටපු අජිත් නාරගල මැතිතුමනි සභාපතිතුමනි බොහොම ස්තුතියි ඔබ කළ සත්කාරයට. එතුමත්ටත් හොඳ අත්පොලසම් ප්‍රසාදයක් ඔබ ගන්න සංවර්ධන ලොතරැයත් මතක් කරනවා. හොඳයි ක්‍රිෂාන්ත එරන්දක. පිට ගම්මානෙන් නැගෙන බතලේ අඳ අතරේ ඉතාම දුක්බර කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ ඈත එපිට ගම්මානෙන් නැගෙන බතලේ අඳ අතරේ ඉතාම දුක්බර කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ මලානිකව හඳ එළිය ගලායන අම්බලමක එවනේ මලානිකව හඳ එළිය ගලායන අම්බලමක එවනේ බලාහිමිනි ඔබ හිඳින විමන්දොර ගැල්වෙන එළිය බඳේ ඈත
එපිට ගම්මානින් නැගෙන බටලී හඬ අතරේ ඉතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ අගට ගලාලා ඉකිලන නිහඬරයේ වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬරයේ නීලනුවන් තරු කැට බොඳ වෙනවා කාටත් පොර රහසේ ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලී හඬ අතරේ හිතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ ඈත එපිට ගම්මානෙන් නැගෙන බටලී හඬ අතරේ හිතාම දුක්බර කවියක් මතුවේද ඇය නිදි නොමැති පැලේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්සිරි සූරීන්ට ගුවන්විදුලියේ හරසර දිගාසිරි පතමින් අපි දන්නවා මෙතන මේ උදාහරණ දෙකක් ගන්නේ ඉගෙන ගත්තත් නැතත් හැමතැනදීම සර් කියලා කතා කරන දෙන්නෙක් ඉන්නවා. මේ සභාවේ එක්කෙනෙක් ඉන්නවා සුනිල් සර්. මහාචාර්ය සුනිල් ආරත්නයන්ව කොයි මොහොතකදී අපි කවුරු හෝ දෙයක් ඉගෙනගෙන තියෙනවා. සාමාන්‍ය එතුමාට කතා කරන්නේ සුනිල් සර්. සනත් අයියා මහාචාර්යතුමා ඊළඟට ආදරෙන් කියන කතාවක් තමයි සනත් සර්. ආචාර්ය කෝලිත බානුගේ සිට පෙර පරපුරද මතු පරපුරද දැන් ඉන්න පරපුරද ඔක්කොම සනත් සර්ගේ ගෝලයෝ. පිටරටකට ගියත් එහෙමයි. එයාපෝට් එකේ යනකොට වැඳ වැටෙනවා 10-12 දිනක් ඇවිල්ලා එනකොටත් එහෙමයි. ඒ තරම් එතුමා ගාන්ධර්වයෙක් ලෙස හොඳ ගුරුතරුවක් වුණා. සුන්දර බුද්ධිමත් අදහස් වලින් ජන සමාජයේ පුරවන්නට සනත් නන්සිරිතුමා විශාල මෙහෙවරක් කළා. එතුමාට දිගාසිරි පතමින් කරන මේ හරසර උලෙල උත්තරම ගුරු දේවයා වෙනුවෙන් ගාන්ධර්වයා වෙනුවෙන් අපි ඔක්කොම වෙනුවෙන් ගුවන්විදුලිය වෙනුවෙන් කතා කරන්නට ගුවන් සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මැතිතුමනි ඔබතුමන්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි පැමිණ සිටින සියලුම කලාලැදි ඔබතුමලාගෙන් අවසරයි නංගන් නොගෙවලට සමා වෙන්න. නමුත් මෙතනදී මට මේ ගුවන්විදුලි ඉතිහාසයේ මම ගුවන්විදුලි සංස්ථාවට බැඳිච්ච දවස්වල දැන් අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා 1969 මම ගුවන්විදුලියට බැඳුනේ. ඉතින් මේ මට මතක සුන්දර තරු දෙකක් තියෙනවා. ඒකට මම ළමා පිටියට ආවේ. මට ආපු ගමන් හම්බුනේ ළමා පිටියේ. ළමා පිටියේ කරගෙන යනකොට මම දැක්ක එක සුන්දර තරුවක් තමයි නන්දා මාලිනී මැතිණිය. මම හැදුනේ පන්සලක. ඒ නිසා රේඩියෝ එහෙම මේ පන්සලේ නෑ. රේඩියෝ එකේ තියා පත්‍රයක්වත් ගන්න තහනම් ඉන්දිරිය උත්තරානන්ද නායක හාමුදුරු ගාව තමයි ඉගෙන ගත්තේ. අනිත් තරුව තමයි එස්ලියනගේ. ඒක ළමා පිටියේ මගේ හොඳම ගායකයා. මම අහලා තියෙන ගීත වර මොනර උඹට කවුද දුන්නේ දුම් කට්ලේ වගේ ගීත අහලා තියෙන මම ඒ ගීත දෙක තුන විතරයි මම අහලත් තියෙන ගුවන්විදුලියට එනකොට. නමුත් දැන් නන්දාමාලිනී මැතිණියත් එක්ක මම අර පුටිය වාඩි වෙලා ඉන්නකොට මම කල්පනා කරා මම නන්දාමාලිනී මැතිණියගෙන් ඇහුවා මේ මැදිරියට ආපුවාම මොනතරම් දේවල් ඔබතුමීට මතක් වෙනව ඇද්ද? එතුමී කිව්වා ඒ විශිෂ්ට යුගය ආයේ එයිද දන්නේ නැහැ. නන්දාමාලිනී මැතිණිය මං ගත්තේ මොකද අද ලංකාවේ සින්න ශ්‍රේෂ්ඨතම ගායිකාව එතුමිය.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෑතකදී ලියපු ගීතයක් තියෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ. මම මේ ගීතය නිතරම වාදනය කරනවා මම කරන වැඩසටහන් වල. මොකද අසාධාරණයට විරුද්ධව මගේ හිත ඇතුලේ තියෙන මහා විශාල අදහස් සමාජගත කළ යුතු. ඒ සඳහා මම මේ ගීතය නිතර පාවිච්චි කරනවා. මම මේ ටික කිව්වේ මේ ගුවන්විදුලි සංස්ථාවේ කිසිම කෙනෙකුට තහංචි මොනවත් අපි මම ආවට පස්සේ නම් දාලා නැහැ. රජයේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා කියන කතාවක් මම කවදාවත් කියලා නැහැ. මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේ කලාගාරයේ මේ කලා ක්ෂේත්‍රය ඇත්තම හාමුදුරනේ මේක ඉන්න නිවේදකව හාමුදුරුවෝ වගේ වැඩ කරන්න ඕන කොට්ටාසයක්. පැති නොගෙන මාධ්‍යමිකව කටයුතු කළ යුතු පිරිසක්. මම එහෙම කියන්නේ එක හේතුවක් තියෙනවා. මොකද කාරණේ නැත්තම් මේ ආයතන පවතින්නේ නැහැ. දැන් අපි අධ්‍යක්ෂ ජනරාල්තුමාත් තියෙන එතුමා දන්නවා මේකේ කොහොමද කියලා පඩි ගෙවන්නේ. ආණ්ඩුවෙන් එක රුපියලක්වත් අපි ලබාගෙන නෙවෙයි මේ ගුවන්විදුලි ආයතනයේ දහස් ගාණක් සෙනග ඉන්නවා. හැම කන්දකම ට්‍රාන්ස්මීටර් හයි කරලා තියෙනවා. ලොකුම කඳුවල අඩි 5000ක් 6000ක් උස කඳුවල. මේ ළඟදිත් කරගහත් යන්නේ අපි ලංකාවේ තියෙන ලොකුම ට්‍රාන්ස්මීටර් පද්ධතිය 10 කිලෝවොට් 7ක් නිර්මාණය කළා. මම මේ වෙලාවේදී මේ ටික කියන්නේ වෙන කාරණයක් විතර නෙවෙයි. අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ දැන් මේකේ බර කරට අරගෙන ඉන්න අය වෙනුවෙන් මම මේ කතා කරේ. බලන්න ගුවන්විදුලියෙන් හැදුණු නන්දා මාල්නී මැතිනිය ගැන. අද ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨතම ගායිකාව ඇය. මම හිතන්නේ මේ අපේ ගුවන්විදුලියෙන් හැදුණු දැන් සුනිල් ආරියරත්න මහත්තයත් ගුවන්විදුලි පැත්තෙන් තමයි අත්පොත් තිබ්බේ උඩහට යන්නේ. දැන් මේ මෙතන මේ මම එකින් එක කියන්නේ ගියොත් එහෙම ටිකක් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම මේ කියන්න හදන්නේ සරත් නන්දසිරි මහත්තයා මට හොඳට මතකයි ගුවන්විදුලි සංස්ථාවේ අපි මම ළමා පිටියේ ඉන්න කාලේ අපේ ගම පේරාදෙණිය ටිකක් ඈත ගම්මානයක. ඉතින් පේරාදෙණිය මිනිස්සුන්ට හරි ලොකු දෙයක් මේ ගුවන්විදුලියෙන් කතා කරනවා කියලා කිව්වා. මොකද ඒ දවස්වල ලංකාවේ තිබුණේ එකයි ගුවන්විදුලි හාමුදුරුවනේ. දැන් ඒ නිසා ගමේ ටිකක් ප්‍රසිද්ධියක් මට ආවා. මට කියනවා මේ ගායක ගායිකාව කට්ටියක් ගෙනල්ලා කොහොම හරි සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නයි කියලා. මම ඒ වෙලාවේ මම මේ කතාව කිව්වා සනත්. සනත් කිව්වා වැඩේ පටන් ගන්න මම එන්නම් කියලා. මම ඉතින් පෝස්ටර් දෙහිම ගහලා පේරාදෙණියේ සංගීත සංදර්ශනය තියන්න හරියටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හැරෙන ගඟ උත්තරා තියෙන කන්දේ කෑල්ලක් කපලා වේදිකාවක් ගහලා එතන පොඩි අඩිපාරකුත් කපලා වේදිකාව හැදුවා පොල්ලතුරේ. හදලා සංගීත සංදර්ශනීයට එක් කරන් ගියේ කවුද? සනත් නන්දසිරි මහත්මයායි රොම්ලස් පෙරේරා මහත්මයායි. ඒ ගමට ආපු පළවෙනි සංගීත සංදර්ශනය නැත්නම් සංගීත දැක්ම කට කපලා පාරේ බස් එකකටවත් යන්න බැරි තරම් සෙනඟ. මේ සනත් නන්දසිරි කියන මේ මහා පුරුෂයා එදා අර මගේ එක කීමකට කිසිම මුදලක් අය නොකර කරපු ඒ සේවය මගේ හිත ඇතුලේ හරියට තදින් කාවැදී තිබුණා. මම අද අපේ අයට කිව්වේ සනත් ශරීර සෞඛ්‍යයෙන් ටිකක් වැටිලා තියෙන වෙලාවේ කරුණාකරලා එතුමා අපේ රටේ අනිත අපේ ආයතනයේට අපි කොච්චර ජීවත් වුණාද එතුමන්ලගේ ගීතවලින්. අපි කොච්චර ජීවත් වෙනවද නන්දා මාලිනීගේ ගීතවලින්. සුනිල් ආරියරත්නයන් ලියපු ගීතවලින් අපි කොච්චර ජීවත් වෙනවද. කලගුණ නැත්තම් කෙලෙහි ගුණ දක්වන්න කරුණා කළා මේ වගේ උත්සවයක් පවත්වන්නේ කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී ආයුරාරෝග්‍ය සම්පන්නිය මම ප්‍රාර්ථනා කරනවා
සනත් නන්දසිරි මහාචාර්යතුමාට මට වචන කීපයක් කතා කරන්න ඉඩකඩ ලබා දුන්නට සංවිධායක මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හඩ්සන් සමරසිංහ සභාපතිතුමනි. ඔබතුමාගේ කෘතවේදීත්වය තවත් ජීවමාන කරමින් සාමාන්‍යයෙන් එතුමා කියලා තියෙන ගුවන්විදුලියට ආපුවාම දෙන දේවල් තියෙනවා නම් ඉක්මනට දෙන්න. පඩිය වුණත් ඉක්මනට දෙන්න. වෙන අය හැම නෙමෙයි දඩයක් තියෙනවා නම් ඉක්මනට කපනවා. ගෙවන්න තියෙන එක දෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ආදර්ශය අනුව යමින් සනත් නන්දසිරි මහාචාර්යතුමා ඒ උත්තම ගුරුතුමා ගුරුතරුව වෙනුවෙන් අපි උපහාර තිලනයක් සූදානම් කරලා තියෙනවා. සංස්ථා සභාපතිතුමන්ට හඩ්සන් සමරසිංහ මහත්මයාට අධ්‍යක්ෂ ජනරාල් නලින් කුමාර නිශ්ශංක මහත්මයාට අපේ නාලිකා ප්‍රධානීන්ට ප්‍රධාන විධායකයින්ට මේ මොහොතේ ඒ අවස්ථාවට සහභාගී වන හැටියට ඉල්ලා සිටිනවා. සභාපතිතුමන් අතින් ප්‍රවීණ ගායන ශිල්පිනිය දම් ළමා පිටියෙන්ම සනත් අයියට හමු වෙච්ච ඒ කිවිඳිය කවි කියන්න ඇවිල්ලා කරගත්ත දෙයක් මම මේ බැලුවේ. වල්කාන්ති නන්දසිරි දූ අනුරාධා දියණිය විශාරද අනුරාධා නන්දසිරි ඒ වගේම සුජීව හරිචන්ද්‍ර මහත්මයා අරුණ කුමාර එදිරිසිංහ මහත්මයා අපේ සංගීතාංශයේ අධ්‍යක්ෂ දිනේෂ් බෝගොඩ විශාරද දිනේෂ් බෝගොඩ මහත්මයා සහභාගී වෙන්න මේ අවස්ථාවට මම හිතනවා අපි නැගී සිට එතුමන්ට කරන ගෞරවයක් එතුමන්ට දීර්ඝායුෂ පතමු අපි සිතින් මේ මොහොතේ මොනතරම් එතුමන්ගේ හඬින් ගුවන්විදුලි ගීතයෙන් අපේ වැඩසටහන් විචිත්‍රවත් වෙලා ඇද්ද කොච්චර ගුවන්විදුලි ඒ වෙනුවෙන් හරි හම්බ කරන්න ඇද්ද ඉතින් මේ මොහොතේ වුවද එතුමන්ට කරන ගෞරවනීය හරසර තිල්නේ තමයි මේ මල්කාන්ති නන්දසිරි මැතිණියට ප්‍රදානය කෙරෙන්නේ. මේ මොහොතේ අසන්නනි විශාල මාධ්‍යවේදීන් පිරිසක් මේ උල්ල නිරාවරණය කරනවා ආවරණය කරනවා ඒ වගේම SLBC මියුසික් ඇප් එක හරහා මා දන්නවා සනත් සර් මේ වැඩසටහන නරඹනවා නිශාන්තිනේ. ඔව් ගෙදර ඉඳන් බලනවා. අනුරාධ දියණියත් ඒක සනාත කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාලා සියලු දෙනාටම. දැන් තවත් සුන්දර ගීයක් සනත් නන්දසිරි ගේ පෙළ හරි විචිත්‍රවත් මනහර ගීතයක් ප්‍රසංගයේ තේමා වුණේ ඒ ගීතය තමයි ආදර සැමරුම් සෝමසිරි මැදගෙදර විශාරද සෝමසිරි මැදගෙදර තරුණු ශක්ති චාරිකාවෙන් තරුණ සේවා සභාවෙන් තරුණ කටයුතු වලින් බෙල්වුඩෙන් තරුණ සේවා සභාවෙන් අපේ රටට විශාල මෙහෙවරක් කරපු ඒ ගායන වේදියට ආරාධනා කරනවා මේ ගීතය ලිව්වේ ආචාර්ය අජන්තා රණසිංහ ආදර සැමරුම් ආදර සමරුම් පැටියෝ නෙතු කඳුලින් මුතු පබුලින් නිමා කළු මිසිහි වටනය යමුනා තීරේ ආදර සමරුම් පැටියෝ නෙතු කඳුලින් මුතු පබුලින් නිමා කළු මිසිහි වටනය යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරලෙන අතහැර වඩින්න දේවියේ දහසක් මිනි මල්ලිය කම්පෙම පිදූරන් කැටයම් දහසක් මිනි මල්ලිය කම්පෙම පිදූරන් කැටයම් යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා චමත්කාර අතීත සඳු යලිත් ජනිත වේවා
ආදර සැමරුම් කැටියෝ නෙතු කඳුලින් මුතු පබුලින් දෙමාකලනි සිහිවටන යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරුලෙන අතහැර වඩින්න දේවියේ අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළූ කඳුළු ගලා අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළූ කඳුළු ගලා මැදුරට කිරි ගරුඳ පවුරු පබා කැලුම් දේවා සනාතන උපෙම් සතහන් එහි සිතුවම් දේවා ආදර සැමරුම් කැටියෝ නෙතු කඳුලින් මුතු පබුලින් නිමාකලනි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරලෙන අතහැර වඩින්න දේවියේ අපගේ පෙම් පුරාවතින් දෙලන හෙළූ කඳුළු ගලා අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළූ කඳුළු ගලා මැදුරට කිරි ගරුඬ පවුරු පබා කැලුම් දේවා සනතන උපෙම් සටහන් එහි සිතුවම් දේවා ආදර සැමරුම් කැටියෝ නෙතු කඳුලින් මුතු පබුලින් නිමාකලනි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ මහද අඳුරුලෙන අතහැර වඩින්න දේවියේ ආදර සැමරුම් කැටියෝ නෙතු කඳුලින් මුතු පබුලින් නිමාකලනි සිහිවටන යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ අද මේ සත්කාරයට ලැබැඳි ලිංගතු දෑත දික් කරන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය. සභාපතිතුමන්ට අජිත් නාරගල මැතිතුමන්ටත් සංවර්ධන ලොතරැයි ඇත්තන්ටත් ස්තුතියි. ඒ වගේම ලොතරැය මිලදී ගන්න ඔබටත් ස්තුතියි. රූප මාධ්‍යයෙන් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් අපට සවන් දෙන සනත් සර් අපේ ආදරණීය සනත් අයියා උත්තම කුලකයක බොහොම නිර්මල ප්‍රබුද්ධ චරිතයක්. ගුරු දෙගුරු සම්බන්ධතාව ගත්තත් ගෙදර සෙනෙහසේ කදැල්ල ගත්තත් ගෝලයෙකුට ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට දක්වන ආදරය සෙනෙහස ගත්තත් ඒක එහෙමයි. ඒ නිසාම එතුමාට බොහොම ඕනම කෙනෙක් ආදරේ කෘතවේදීත්වයක් තියෙනවා. අපි බොහොම සරල වින්දනයට කැමති අය. මහාචාර්යතුමනි අපි සරල වින්දන රීතිය තුළ ජීවත් වෙන අය. ඔබතුමා වගේ අපි ශාස්ත්‍රීය සංගීතය වැඩි දන්නේ නැහැ. ශාස්ත්‍රීය වාදන දන්නේ නැහැ. නමුත් සනත් නන්සිරිතුමා සරල වින්දන රීතියෙන් එහාට ගිහිල්ලා බොහොම නිර්මල වින්දන සංගීත චින්තාවක් ගොඩනැගුව ශාස්ත්‍රීයමය පැත්තෙන්. ඒක නොදන්න පැත්තකින්ද මම ඒ ගැන කතා කරන්නේ නැහැ. සම්භාව්‍ය සංගීතයේ පැත්තෙන්. අපේ ගුවන්විදුලියේත් ස්වදේශී සේවයේ ඉස්සර මේ දැනුත් යනවා මම හිතන්නේ පැයක්ම යනවා ශාස්ත්‍රීය සංග්‍රහය. ඉතින් එතුමා එහෙම පැත්තකුත් රටට ගෙනාවා. ඒකෙදි හමුවන කෙනෙක් තමයි හින්දි භාෂාවත් හොඳට දන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යාංශයේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්. ප්‍රනීත් සර්ට අපි දැන් මේ ආරාධනා කරන්නේ තමන් බොහොම සමීපව ඇසුරු කරන ආදරණීය සනත් අයියා ගැන නැත්නම් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්සිරි ගැන කතා කරන්නට. අයිබෝන් සුබ දවසක් වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගුවන්විදුලි සභාපතිතුමනි අධ්‍යක්ෂ ජනරාල්තුමනි ආදරණීය කලාකරුවනි මහාචාර්ය සනත් නන්දසිරි කුටුම්බයේ පවුලේ මල්කාන්ති නන්දසිරි මැතිණිය දියණිය අනුරාධා සහ ඥාති
ඉෂ්ට මිත්‍රාදීනි සියලු දෙනාගේ නම් ගම් කියන්න වෙලාව ගන්න එක සුදුසු නැහැ. සනත් නන්දසිරි කලාකරුවා මේ සංස්කෘතික මනුෂ්‍යයා වෙනුවෙන් අද ගෞරව පිදෙන අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන්නට අවකාශ සලසා දීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට ස්තුතියි. විශේෂයෙන්ම සුනිල් ආරියරත්න මහාචාර්යතුමා මට නියම කළා ඔබ මේ වචන කීපයක් කතා කරන්න ඕනේ කියලා. මගේ මේ වෙලාවේ හරිම හැඟුම්බර ස්වභාවයක් තියෙනවා. කෙසේ වුණත් EDD කියලා අකුරු තුනක් ලෝකේ ප්‍රසිද්ධ වුණා. බරක් ඔබාමා ජනාධිපති ඡන්ද සටනේදී කිව්වා empathy deficit disorder කියන කාරණය ඇමරිකාවෙත් ලෝකෙත් මේක අඩු වෙලා නැති වෙලා තියෙන කියලා. empathy කියන්නේ සහනුභූතිය. සහනුකම්පනය. සංස්කෘත ශබ්දකෝෂයේ තියෙන කරුණාව කියලා. අද මේ කතා කරන චරිතය කරුණාවෙන් හද පිරුණු චරිතයක්. අද ඒ කියන්නේ අනිත් කෙනාගේ දුක දැකලා කම්පා වෙලා එයාට උදව් කරන්න කැමති චරිතයක්. අපේ සංස්කෘතියේ තියෙනවා සූර වීර ධීර කියලා සංකල්ප තුනක් එකට ගමන් කරනවා. පෞරුෂය පර්සනැලිටි ගැන, ස්වීයත්වය පර්සනැලිටි ගැන කතා කරද්දී යම් කිසිවෙකුට තියෙනවා නම් සූර වීර ධීර ගති ප්‍රභාස්වර ජීවිතයක් ඒ පුද්ගලයා උදාර අභිමානවත් පුද්ගලෙක් සමාජයට ලෝකෙට වැඩදායී පුද්ගලෙක් කියලා දේශනා කරලා තියෙනවා. මේක බෞද්ධ සාහිත්‍යයේ විශේෂයෙන්ම කියන දෙයක්. සනත් නන්දසිරි මේ සංස්කෘතික මිනිසා ශිෂ්ටාචාරික මිනිසා තුල මේ ගති පැවතුම් තිබෙන බව 970 ගණන් වල අගභාගයේ ඉඳලම ඉස්කෝලේ යන කාලේ කොට කලිසම් ඇඳගෙන ඒ ගෙදරට ආව ගිය කෙනෙක් හැටියට අදටත් මම දන්නවා. මම හිතනවා මේ සභාවේ ඉන්න බොහෝ දෙනා එය ස්පුට කරනවා ඇති. මේ ශබ්දාගාරයේ විශේෂයි. 970 දශකයේ අගභාගයේ මගේ ගීතයක් ඉස්සෙල්ලාම පටිගත කළේ සනත් අයියා මේ ශබ්දාගාරේ. මා වගේම මම හිතන්නේ සුනිල් සර් ඇතුළු බොහෝ දෙනෙකුගේ සුනිල් ගුණවර්ධන කුලරත්න ආර්යවංශ ඇතුළු බන්දුල නානායක්කාර ඇතුළු බොහෝ අය ඉන්නවා මෙතන ගී පද රචකයන්ගේ. එතුමාගේ තිබුණ විශේෂ ගුණයක් තමයි විශිෂ්ට ශ්‍රේණී සරල ගී වැඩසටහනකදී ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගී පද රචකයන්ගේ ගී අතරට අලුත්ම අයගේ ගීත තෝරලා ඒ අයගේ ගීත ලෝකෙට ඉදිරිපත් කරා. තනු නිර්මාණය කළා. ඒක සුවිශේෂ ගුණයක්. සූරකම කියලා කියන්නේ කුදු මහත් කටයුත්තේහි තියෙන දක්ෂකම. පුංචි දේ ලොකු දේ කිරීමේ හැකියාව. හුරුබුහුටි බව එතුමාට තිබුණා. අත්තකුරු ලියන්න පුළුවන් ලස්සනට අය ඉන්නවා නම් මේ සභාවේ දෙතුන් දෙනෙක් ඉන්නවා. මෙතන මේ වෙලාවේ අපිත් එක්ක නැහැ සනත් අයියා. සනත් අයියාගේ අත්තකුරු හරිම ලස්සනයි. නිර්මලා රණතුංග, සුනිල් ආරියරත්න, මන් දන්නේ අනිත් අය ගැන. භද්‍රජී මහින්ද ජයතිලකගේ අත්තකුරු හරි ලස්සනයි. අද ලංකාවේ මුග දෙනෙකුට අත්තකුරු ලියන්න බෑ. ඒක අපි සුනිල් සර් දන්නා ඇති. අවුරුදු 30 ගාන විශ්වවිද්‍යාලේ ප්‍රශ්න පත්‍ර බලපු කෙනෙක් හැටියට මේ කලාව ශිල්පය වියකිලා ගිහිල්ලා මේ ඇඟිලි වැඩ කරන්නේ නැහැ. උග දෙන්නගේ ඔක්කොම කම්පියුටර් වැඩ තමයි තියෙන්නේ. අත්තකුරු ලියන්න බෑ. ඒ සූරකම වගේම වාහනවල තියෙන දේවල් යම් යම් දේවල් ගලවලා හදාගන්න ඒවා වාහන පදෝන ඒවා. අපි දන්නා හුඟක් ආචාර්ය මහාචාර්යවරු කලාකරුවන් ඉන්න වාහන එලවන්න බයයි. කාෆෝබියා එකක් තියෙනවා. සනත් අයියට එහෙම කන්නේ. එළි වෙනකන් හරි කාර් එලවගෙන ගිහිල්ලා සින්දු කියලා ඔක්කොම ගල්ලා ඇවිල්ලා පාන්දර ආපහු විශ්වවිද්‍යාලෙට යනවා. දුවව ඉස්කෝලේට දානවා. ඒ වගේ චරිතයක්. වීර බය නැති මිනිස්සෙක්. මට මතකයි 983 රට ගිනිගත්ත වෙලාවේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් පයින් ආව නුගේගොඩ ගෙදරට යන්නේන මන් නැතුව බසුත් නැහැ. හතර වටෙන් ගිනි ගන්නකොට ඒ පාරේ හිටපු දෙමළ පවුලක්
චණ්ඩි මිනිස්සු ඇවිල්ලා අසාධාරණයට ලක් කළා ගහන්න මරන්න හදපු වෙලාවේ මේ ගෙදරට දාලා තමයි ඒගොල්ලෝ ආරක්ෂා කරගත්තේ. සනත් අයියා ඉස්සරහට ආවා කමිසක්වත් ඇඳලා හිටියේ නැහැ. ඒ ආපු නුගේගොඩ චණ්ඩින්ට බැනලා එලෙව්වා. පුළු මුගුරු ගත්ත මිනිස්සු. ඒ දෙමළ පවුල මන් දන්නේ නැහැ දැන් කොහෙද කියලා. අපි දැකලා තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පොලිසියෙන් අල්ලන් ගියාම කුරුඳුවත්තේ පොලිසියට ඉස්සෙල්ලාම යන මහාචාර්යවරයා සනත් නන්සිරි. එතන ඉන්න කෝලිද බහනෝ දිසානායක මහාචාර්යතුමා පීඨාධිපතිතුමා අහන්න මං කියන්නේ බොරුද කියලා. පුදුම වීරත්වයක් තිබුණා. තාමත් තියෙනවා ඒ වීරත්වය. ධීර කියලා කියන්නේ ප්‍රඥා සම්පන්න භාවය. ඒ කියන්නේ මේ පොතපතේ දැනුම ඒකට එහා ගිය ගුණයක් එක්ක එන නුවණක් දල්වගෙන හිටපු මිනිස්සේ. තාමත් එහෙමයි. ප්‍රභාස්වර කියලා කියන්නේ හදවත ආලෝකයෙන් පිරුණු මිනිස්සේ. හද පියුම විකසිතයි. හද පියුම විකසිතයි. එතුමන්ගේ අතේ ඇඟිලි හරි ලස්සනයි. පිරිසිදුයි. තබ්ලා වාදනය කරන හැටි අපි බලන් ඉන්නේ හරි ආසාවෙන්. කවි ලියන්න දක්ෂයි, කවි ගයන්නත් දක්ෂයි. දේශ වාත්සල්‍ය, බුදු ගුණ මිහිර, අනිකුත් ආගම්වල දෙවි දේවතාවුන් ගැන මෙහි තියෙනවා නම් දහස් ගණනක් ගීත. මම එතුමාගේ ගීතාවලිය සහ ජීවිතේ අධ්‍යයනය කරපු කෙනෙක්. මේ ගුවන්විදුලියේ හුඟක් දහස් ගණනක් ගීත තියෙනවා. සමහර ගීත සොයා ගන්නට නැහැ. Tamanට නිර්මාණය කරගත්ත ගීත වාගේම වෙනත් ගායක ගායිකාවන්ට නිර්මාණය කළ ගීතත් විශාල සංඛ්‍යාවක්. එහිදී අමරදේවයන් වෙන්න පුළුවන්, අල්හාජ් මොහිදින් බෙග් වෙන්න පුළුවන්, ක්ලැරන්ස් විජේවර්ධන වෙන්න පුළුවන්, එච්.ආර්. ජෝතිපාල වෙන්න පුළුවන්. එතන ඉඳලා අලුත්ම එක්කෙනා දක්වා, අලුත්ම ගායක ගායිකාවන් දක්වා විශාල තනු නිර්මාණ රාශියක් කරලා තියෙනවා. අපිට පරිපූර්ණ ලයිස්තුව හදාගන්න බැරි වුණා. එතුමා ඉපදෙන්නේ විද්‍යානුකූලව කියන සයිලන්ට් ජෙනරේෂන් එක. ඒ කියන්නේ 945 වගේ කාලයට කිව්වේ එහෙමයි. පත්තර බලන, සංගරා කියවන, විශේෂයෙන්ම ගුවන්විදුලියට සවන් දෙන. අද විශ්වවිද්‍යාල සමාජයේවත් ගෙවල් වලවත් පත්තරයක් බලන්නේ නැහැ. සංගරාවක් බලන්නේ නැහැ. පුදුම තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ පුස්තකාලවලත් පත්තර තට්ටු නැහැ. එකක් අතකින් පත්තර ගණන්, අනිත් පැත්තෙන් ඒවා කියවන අලුත් පරම්පරාවක් නැහැ. ඒවා ඔන්ලයින් වලට ගිහිල්ලා තියෙන්නේ. ඩිජිටල් ආර්ථිකයක් ඇතුලේ තමයි සියලු දේම සිද්ධ වෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. සමාජ වෙනස් වීමේ ස්වභාවය තමයි ඒ. එතකොට එතුමා මට කියලා තියෙනවා තමන් චූටි කාලේ, පුංචි කාලේ ගුවන්විදුලියේ රාත්‍රී යන අර වසන්ත මතක් කළ ආකාරයට ශාස්ත්‍රීය සංග්‍රහයට සමන් දුන්නා කියලා. ඒ තබ්ලා වාදන, ඉන්දියාවෙන් ගලාගෙන එන විවිධ ගායන නාද අහලා සංගීතයට පුදුම ආදරයක් ඇති වුණා කියලා. එතුමාගේ පියා විලියම් පෙරේරා, අම්මා දෝන අමලින් කටුගම්පොළ. 947 මම වැඩි වෙලා ගන්නෑ, වයස අවුරුදු 5ේදී ගමේ මුල්ම ගීය ගායලා කරලා තියෙනවා. ඊළඟට ඊඩක්කා එක්ක, තමන්ගේ අක්කත් එක්ක යමුනා කියන ගීතය, හේමතිලක දයාරත්න කියන ගුරුතුමා, මහේෂ් සින්නයියා, මම මතක් කරන්නේ මේ ඉස්සෙල්ල නොකියුණු නම්, ඩී.ආර්. පීරිස් මේ සංගීතඥයින්ගෙන් ගුරුහරුකම් ලැබලා තියෙනවා පොඩි කාලේ. 955 නන්දා ජයමාන්න මහත්මියගෙන් ළමා මණ්ඩපේ ගීතයක් ගායනා කරලා තියෙන එකතු වෙලා තියෙන මාලා ගන්ධ විලේපන ගීතය. 960 දී ඉන්දියාවට ගිය එතුමා 66 දී ලංකාවට ඇවිල්ලා අප්‍රේල් මාසේ 960 ඒ අතරේ වෙසක් නාට්‍යයක නුගේගොඩ හන්දියේ අපේ කලාකරුවන් රසක් ඉන්න නුගේගොඩ හන්දියේ වෙසක් නාට්‍යයකට සංගීතය සපයලා තියෙනවා. ඩන්ස්ටන් ද සිල්වා මහත්තයාගේ නමත් මතක් කරන්න ඕනේ. අපේ පියා නවදැලහේන ගීත නාටකයේ රචනා කළා. ඒ ඩන්ස්ටන් සිල්වා සංගීත තුමා තමයි නයන බෘංගී හාසහංසී කියන ගීතයට සනත් නන්දසිරි මහත්මයාව සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ වෙළඳ සේවයට පී.එල්.ඒ. සෝමපාල මහත්මයා සම්බන්ධ කරගෙන ධාරා දෙකක්, ජනප්‍රිය සංස්කෘතිය එක පැත්තක්, සම්භාව්‍ය සංස්කෘතිය තව පැත්තක්. ඔහොම යනකොට ගුරුවරයෙක් වෙනවා. ඊට පස්සේ රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධ වෙන සංගීත විද්‍යාලයට උහන අම්පාරෙන් උහනින් ඇවිල්ලා, එහෙම ඇවිල්ලා අන්තිමට පීඨාධිපති වෙනවා, මහාචාර්ය වෙලා
දැන් කුලපති වෙලා ඉන්නවා. මේක තමයි ගමන. ඒ ගමන ඇතුලේ කඩයිම් රාශියක් තියෙනවා. ඒ සියලු දේ තනු නිර්මාණ ගායන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කවුරුත් දන්නවා. එතුමා හැම වෙලාවකම ප්‍රබුද්ධත්වයට පත් කළ උසස් රසිකත්වයක් දියුණු කරපු රසික මණ්ඩලයකට කතා කරේ මෙහි තමයි තිඹිරිගේ ගුවන් විදුලිය. ගුවන් විදුලියෙන් තමයි ඒ සියල්ලම සිද්ධ වුණේ. ඊට පස්සේ රට වෙනස් වෙලා නව මාධ්‍ය ආවා. ඒ මාධ්‍යවලත් ඉන්නවා අලුත්ම ගෝලීය પરම්පරාව ඇතුලේ රසිකයෝ ඉන්නවා ඉගෙන ගන්න දෙනවා. විශේෂයෙන් මම දැකලා තියෙන දෙයක් තමයි පුද්ගලිකව ඉගෙන ගන්න එනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ පුද්ගලිකව ඉගෙන ගන්න එන අයකින් සමහර අයට සල්ලි නැහැ. ඒ අය මේ සොච්චම් මුදලක් ඒ කාලේ හැටියට සල්ලි ගන්න නැහැ. කන්නක් දෙනවා ඒ ගෙදර. පැදුරේ වාඩිලා තමන්ගේ දියණියට යම්කිසි ශිල්පයක් ඉගන්වනවද ඒ ශිල්පයේම ಗುಣ මසුරු නොවි හැමෝටම උගන්වලා තියෙනවා. සමහර අපි දන්න ආචාර්යවරු ඉන්නවා තමන්ගේ දරුවාට වෙනම එකක් දෙනවා න්‍යාය පත්‍රයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තව එකක් දෙනවා. මම දන්නවා ඒ සායක ඒ විදිහටම තමයි උගන්වලා තින්නේ වෙනස්කමක් දකින්නේ අපේ සිංහල සංස්කෘතිය මේ සිංහලකම ගැන කතා කරද්දී හුඟක් දෙනෙක් පසුබහිනවා. අපේ සිංහල සංස්කෘතිය තියෙනවා මේ පැටව 5 දෙනෙක් ගැන කතාවක්. පැටිපස් පරාණ කියලා. ඒ තමයි පවුලක ඉන්න පළවෙනි කෙනා දරු පැටිය. සනත් නන්දසිරි මහතාට දරු පැටියෙක් ඉන්න. ඒ දරු පැටියා දැන් සංගීතඥයෙක් ගායිකාවක්. අනිත් පැටියා තමයි වහු පැටියා. මං සනත් අයලා ගෙදරට යනකොට ආවට ගෙවල් වල එරහරක් ඉන්නවා. ඒ වහු පැටව සද්ද කරන හැටි මං දැකලා තියෙනවා. අනිත් එක්කෙනා තමයි කුකුල් පැටියා. කුකුලුත් ඉන්නවා ඒ කාලේ. කුකුල් පැටව අනිත් දෙන්නම ඒ ගෙදර හිටියා. පූස් පැටව සහ බලු පැටව. ඒ හැමෝටම කණ්ඩ දෙන සංග්‍රහශීලී නිවසක්. ඒ නිවසේ මව්තුමිය තමයි මෙතන වාඩි වෙලා ඉන්න මල්කාන්ති නන්දසිරි මහත්මිය. දියණිය අනුරාධා නෑයෝ මේ සියලු දෙනා ආදරයෙන් ඊටාම ආදරයෙන් කරුණාවෙන් මේ පවුල ඇතුලේ ලෝකයට යුතුයකම් ඉෂ්ට කරමින් කලා නිර්මාණ කරමින් ඒ මහා කලාකරුවා මේ මිනිස්යාව බලා ගන්නවා. එන හැමෝටම කන්න බොන්න දෙනවා. කුණු ලොරි කුණු ඇදගෙන එන අයටත් කන්න බොන්න දෙනවා. කවුරු ආවත් කන්න බොන්න දෙනවා. ඒක විශේෂ ගුණයක්. මේකට කියන්නේ අත්හිත පරහිත ගුණය කියලා. ඒක හැමෝම ඇති කර ගන්න ඕන දෙයක්. අත්ත්‍ජාසය පරජ්ජාසය කියන්නේ තමන් සාධාරණව ධාර්මිකව දියුණු වෙන අතර පරහිතකාමී බව, පරෝපකාරය, ලෝකයට සේවය කිරීම. ඒ යුතුයකම් ඔක්කොම සනත් නන්දසිරි මහා සංස්කෘතික මේ මිනිස්යාගේ අතින් ඉෂ්ට වෙලා ඉවරයි. කත කිච්ච කරන්න පුළුවන් ඔක්කොම කරලා ඉවරයි. දැන් තවත් දෙයක් නැහැ. එතුමාට තියෙන්නේ ලෝකයේ දිහා බලාගෙන සතුටින් ජීවත් වෙන. ඒ සතුට දිගාසිරි ලැබේවා කියලා පතමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. මහාචාර්ය ප්‍රනීත අබේසුන්දරයන්ට ස්තුතියි. සනත් නන්දසිරි නම් සංස්කෘතික මිනිසා. දැන් මේ පිරුණු කුමාරතුංග මැදිරිය 6 වෙනි මැදිරිය දිහා බලනකොට සනත් සර්ව බොහෝම සමීපව ඇසුරු කරන ගෝලියෝ ඉන්නවා. ඔහුට ආදරය කරන අය ඉන්නවා. ආචාර්ය රෝහණ වීරසිංහයන් මට පේනවා. සමාවෙන්න ඕන සියලුම දෙනා පේන්නේ නැති හින්දා නම් සඳහන් කරන්නේ. එඩ්වඩ් චරිතා බුද්ධික බන්දුල සරත් යල්විස් නිර්මලා නිරංජලා සකුන්තලා සියලුම දෙනා පිළිගන්න ගමන් අපේ ජේෂ්ඨ නිවේදකයෙක් තමයි ප්‍රේමනාත් ජයතිලක මහත්තයා. මේ නව પરම්පරාව නම් එතුමා ගැන දන්නේ නැහැ. එතුමායි අපේ චාමන් මහත්තයා එක සමකාලීනව වගේ බොහොම ආදරය කරා චාමන් මහත්තයත්. මොකද භාෂාව ගැන හොඳ දැනුමක් තිබුණා ප්‍රේමනාත් අයියට. අපි උනත් සිංහල මොනවා හරි දෙයක් අහගන්න ඕන නම් ප්‍රේමනාත් ජයතිලක මහත්තයා ළඟට තමයි යන්නේ. මම දන්න විදිහට මේ ගීතය එතුමා ලියන්නේ අසනීපව රෝහල් ගත වෙලා ඉන්නකොට ලෙඩ ඇඳක ඉන්නකොට ලියවුණු ගීයක්. සොවින් පිරි මගේ හදවත. ආරාධනා කරනවා සනත් නන්දසිරි ආදර සමරුම් හරසර උලෙලේ ගායනට අපේ සංගීතාංශී අධ්‍යක්ෂ විශාරද දිනේෂ් බෝගොඩට.
පිටවන ඇඟුම් කැටි කැසීගෙන දේ සිතට වේදනා සුවෙන් මායදා සතපු යහන් මත මහත් විසකටු පිපෙන්නා ලෙසට දනී ගතට වේදනා ගතත් වේදනාවෙන් පිරි සිතක් සෝදකින් බරවී දෙනෙක් නදනවී තිබුණත් ඉන්නති නැහැසුවේ කනක් බිහිරිවී නැතිනුති අමුතුසක් වෙලා නැහැ කිසි එහෙත්ති හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සුවින් පිරි මගේ හදවත තුලින් මතුවී පිටවන ඇඟුම් කැටි ගැසීගෙන දේ සිතට වේදනා සහදපා කරවී නැතත් ලබන්නට හැකි කිසිකි සම්පතා සතුටක් මෙතෙක් නැහැ ලැබී මිහිරියන වදන පමණක් අසාති නමුත් හිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී සුවින් පිරි මගේ හදවත තුලින් මතුවෙවී පිටවන හැඟුම් කැටි ගැසීගෙන දේ සිතට වේදනා සුවෙන් මාට දාසතපු යහන් මත මහත් විසකටු පිපෙන්නා වූ ලෙසට දැනී ගතට වේදනා අපේ සභාපතිතුමා කිව්ව විදිහට සත්‍යයේ හඬ. මොකද හරි වටිනවා සනත් නන්සිරිතුමන් ගැන ආචාර්ය නන්දාමාලිනිය මේ මොහොතේ කියන කෙටි අදහස හෝ. ඇත්තටම අර ප්‍රනීත අබේසුන්දර මහාචාර්යතුමා කිව්වා වගේ සනත් නන්දසිරි මහත්තයා කියන්නේ මේ හැමෝටම උදව් පදව් කරන හොඳ හිත හොඳ කෙනෙක්. එතුමාගේ දැන් ගායන හැකියාව, එතුමාගේ තිබුණු විෂය දැනුම සියල්ලම දැන් මෙතන කතා බහ කළා. මමත් ඇත්තටම කියන්න කැමතියි මේ මට වුණත් මේ මං හිතන්නේ මගේ තාම මේ අමාරු කාලවකවානුවක මේ සනත් තමයි මට හුඟක් උදව්පදව් කළේ. ඒකේ ලොකු විස්තරේ කියන්නේ ගියොත් හුඟක් කාලේ යනවා. මම මේ ගිය සතියේ එතුමා බලන්න මම ගෙදරට ගියා. ගෙදරට ගිහින් මම එතුමාට ඒ සියලු
ප්‍රවෘත්තිය කිව්වා මම. ඔබතුමාට මතකද? මාව මෙහෙම සිංගප්පූරු එක්කන් ගිය විදිය. ඔබතුමාට මතකද එහෙදී ප්‍රසංග වාර දෙකක් මේ මට ඉඩ සලසලා දීපු හැටි. ඔබතුමාට මතකද මෙහෙම මට ඒ මුදල් වලින් මෙහෙම වාහන දෙකක් අරන් දීපු හැටි. ඔබතුමාට මතකද ඒවා ගෙනල්ලා මෙහි මාව ස්ථාපිත කරපු හැටි කියලා මම ලොකු විස්තරයක් එතුමාගේ ඇඳ ළඟ ඉඳගෙන කිව්වා මම. හරියට ඇඬුවා එතුමා. ඉතින් අපිත් ඇඬුවා හිත යටින්. ඉතින් මට ඇත්තටම මෙතේ මේ වෙලේ කියන්න තියෙන ඒ තරම්ම කරුණාබර කාගේත් මේ දුකකදී පිහිට වෙන ඊටාම හොඳ ගතිගුණ ඇති මේ කෙනෙක් සනත්. ඒ වගේම තමයි මේ මල්කාන්තිලා ගැනත් කියන්න තියෙන්නේ. මල්කාන්ති අනුරාධා මේ පවුල හරීම මේ ආගන්තුක සත්කාරයට බොහෝම කැමැති අය. මේ මම ගිය සතියේ ගිය වෙලාවේ මේ මගේ පස්සෙන් මේ පොඩි බලු පැටියෙක් ආවා. එතකොට මේ අනුරාධ එකපාරටම අනේ පුතේ පොඩ්ඩක් ඉන්න මේ නන්ද ඇන්ටි ඇවිල්ලා. පොඩ්ඩක් ඉන්න නන්ද ඇන්ටි ඇවිල්ලා කියලා කිව්වා. මම බැලුවා කාටද කියලා බලු පැටියට කිව්වේ. ඊට පස්සේ ගේ ඇතුළට ගියාම පූසෝ දෙන්නෙක් හිටියා සැටියේ. අඬන්න එහෙම නෑ මේගොල්ලෝ යනකම් පස්සේ දෙනවා කිරි කියලා කිව්වා. ඉතින් මේ ඒ කීපේව හරි ඒ කොහොම එහෙම තමයි ඒගොල්ලෝ. මං හිතන්නේ මේ මල්කාන්තිගෙන් මේ තේවුරක් බීපු නැති කෙනෙක් මං හිතන්නේ හම්බ වෙන්නේ අපේ ඒගොල්ලෝ එක්ක යාළු ශාස්ත්‍රයේ කවුරු හරි ඉන්නවනම්. ඉතින් දැන් අද මට ඒකත් කියන්න එපා. අද මම බලෙන් මෙතනට ආවේ. ඒකත් කියන්න ඕනේ. මේ මම මල්කාන්තිට දුරකථන ඇමතුමක් දීලා මේක මට ආරංචියක් තිබුණා. මම ආවා මෙහෙම එකක් තියෙනවා. ඔව් මෙහෙම එකක් තියෙනවා. මං කිව්වා මමයි සුනිල් ආරත්නසයි එනවා. දෙන්නම එනවා. ඒක මතක තියාගන්න කියලා කිව්වා. සුනිල් ආරත්නසට නම් කියලා තිබිලා තියෙනවා මෙහෙන් නේ? ඔව් කියලා තිබුණා. මට නම් එහෙම එකක් කිව්වේ නෑ හොඳේ. ඉතින් ඒ වුණාට මම ආවා. මට එන්න ඕනේ මම ආවා. මට මේගොල්ලෝ ගැනත් මේ හරි ආසයි වචනයක් කියන්න. මේ මට මතක් වුණා මෙතන මේ මං මේ පළවෙනි ස්ථානයේ දිනපු එක ගැන මේ අර ගීත තරංගේ. මොකද මම පළවෙනි වුණා වික්ටර් රත්නායක දෙවෙනි වුණා. ඉතින් මේ හිටියා හොඳ වාද්‍ය කණ්ඩායමක් හිටියා. දැන් අද මට පේන්නේ ඉන්නේ පරණ දෙන්නයිද කොහෙද පේන්නේ දෙන්නයිද තුන් දෙනා අනිත් ඔක්කොම මූණු අලුත්. ඒ වුණාට හරි ලස්සනයි. හරිම හොඳට ඒක වාද්‍ය වුණේ මේවා. සිදත් ගැනත් යමක් කියන්න ඕනේ. මේ සිදතුත් එහෙමයි. මේ හරියට උනන්දු වෙලා මෙතනට වාද්‍ය කණ්ඩායම් නායකයා හැටියට එන්න ඒක ලේසි නෑනේ. ඉතින් ඒ දුරට ආවා. ඔයගලන්ටත් බොහොම ස්තුතියි. මට සන්තෝෂයි එකක් කියන්න. ඔක්කොටම බොහොම ස්තුතියි. සනත්ත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා මම. මේ මොකද එහෙම හිත හොඳ මිත්‍රෙක් මම ඇත්තටම මම මේ සනත්ලාගේ ගෙදර පවුලේ සමාජිකෙක් මම. ඇත්තම ගත්තොත් මම මේ ගුවන් විදුලියේ නිෂ්පාදනයක් ඊට පස්සේ සනත්නන්ද සිරි පවුලේ මේ ළඟම මේ කෙනෙක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි හඩ්සන් සමරසිංහ මහත්මයාගේ කාලේ මේ මෙහෙම දෙයක් කරපු එකටත් සන්තෝෂයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි එතුමියට. මම මේ වෙලාවත් බල වැඩේ යන්නේ මොකද 12:45 ප්‍රවෘත්ති කියන්නත් තියෙනවා. මේ අතර මහාචාර්යතුමාට ආරාධනා කළේ දේශනයකට. එතුමා ඒක નિયમિત කෙනාට බාර දුන්නා. ඒ හින්දා නන්දගේ කාටවත් විශේෂ ආරාධනාවක් අපි කරේ නෑ. මේ තියෙන දැන් මේ කොවිඩ් A5 මොනවද තියෙනවා කියලාත් කියනවානේ. ඉතින් ඒව ගැනත් පොඩ්ඩක් බලන හින්දා සනත් සර්ට හොඳ තෑග්ගක් දෙනවා කුලරත්න ආර්යවංශයන් සහ ශිෂ්‍ය ආචාර්ය රෝහණ වීරසිංහයන්. රෝණයි පොඩ්ඩක් මෙතෙන් දෙනවද? මට පොඩ්ඩක් ඔතෙන්ට එන්න අපහසුවක් තියෙනවා. මේ කෑෂ් කුෂ් ගන්නවා මෙයා. ඒ තමයි මේ ප්‍රථම වසන්තයයි ගීතය. සනත් සර් ගැන කතා කරන්න කෙටි වෙලාවක්. මම දන්නවා ඔබ දීර්ඝකාලීන උඟක් කතා කරන කෙනෙක් නෙමෙයි. අවසරයි. සනත් සර් වගේ ගුරු දේවතාවෙක් යටතේ ශිල්පාධාරන්ට ලැබීම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අපිට ලොකු ආඩම්බරයක්. අපි අද යම් තැනක ඉන්නව නම් සනත් සර් වැනි ඒ මහා ගුරු දේවයන් යටතේ අපි ලබාගත්ත දැනුම අභ්‍යාසය තමයි
අපිට ඒකට මේ ඉවහල් වෙලා තියෙන්නේ පිටිපහලක් වෙලා තියෙන්නේ. ඉතින් ඊටාත්ම ගෞරවයෙන් එතුමාව අපි සිහිපත් කරන්නේ. විශේෂයෙන් මම දැක්ක එඩ්වඩ්ත් ඉන්නවා. අපි මේ හේවුඩ් කියලා කියන්නේ සංගීත විද්‍යාලයට මේ අපි ඒ දවස්වල සනත්ස එනම කියලා ආරංචියට. එතකොට 1970 යුගයේ සනත්ස උහන මහාවිද්‍යාලයේ උගන්වන කාලේ එතුමාගේ ගීතවලට මහදාසපුව මහදවීණා වැනි ගීතවලින් අපි මුසපත් වෙලා හිටියේ. ඉතින් එතුමා අපිට උගන්වන්න දෙනවා කිව්වහම පුදුම සන්තෝෂයෙන් හිටියේ කවද දෙන්න කියලා. යම් කිසි දෙයකින් පොඩ්ඩක් පමා වුණා ඒ පත්වීම. නමුත් අපි බලාපොරොත්තු වූ ආකාරයට මෙතුමා ආවා. එතුමා යටතේ ඒ තුන්වෙනි වසරේ ඉගෙන ගන්නකොට අපිට අර වෙනත් ඉගෙනගත්ත ගුරුවරුන්ට වඩා අමුතු ශෛලියකින් තමයි එතුමා උගන්වන්නේ. ඊටාත්ම මිහිරට ඒ කියන්නේ ශාස්ත්‍රීය සංගීතය කියන එක සමහරලාට හුඟක් වෙලාවට ලංකාවේ පවත්වාගෙන ආවේ ටිකක් ශාස්ත්‍රීය වාදනත් මලගෙවල් වලටනේ ගහන්නේ. මේ ඉතින් නමුත් මේ සනත්සා කියනකට පුදුම මිහිරක් තියෙනවා ඉතින් අපි හින්දා මේ පන්තියේ හරිම සතුටින් ඉතාමත්ම ආදරෙන් තමයි එතුමාගේ යටතේ ඉගෙන ගත්තේ. ඉතින් හැමදාම එතුමා මට බොහොම ආදරෙයි. නන්දක කිව්වා වගේ ඔය එතුමා බලන්න යන වෙලාවට හරියට අඬනවා මේ අතීතයේ සිහි වෙලා. ඒ වුණාට සමහරලාට අපි ගිහිල්ලා ඇඟ අත ගහලා මේව කරනකොට බොහොම ඒකෙන් සැනසෙල්ලෙන් අපිත් එක්ක සතුටු වෙන්නේ. ඉතින් බොහොම එතුමාට ඉක්මනින් සුවපත් වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝායුෂ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එවැනි ගුරුවරුන් යටතේ අපි ඉගෙන ගත්ත නිසා තමයි අද මේ අපි මේ ශිල්ප හර්ම දක්වන්නේ කියන එක මම ඉතාමත්ම කෘතවේදී තියෙනත මතක් කරනවා. ආචාර්ය රෝහණ වීරසිංහනි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා ගායක ගායිකා සංගමය වෙනුවෙන් සනත්නන්සිරි සූරීන්ට පිරිනමන තිලිනය ඔබතුමන්ගේ අතින් දෙන්න කියලා ගායක ගායිකා සංගමේ ප්‍රමුඛයින් වන රොහාන්ද සිල්වා, නිමල් හේවගේ සහ නලින් පෙරේරා මට දැනුම් දුන්නා. ඉක්මනට එන්න රොහාන්, ඒ වගේම නිමල්, අපේ නලින්, ශිල්පිනී මල්කාන්ති නන්දසිරි, විශාරද අනුරාධා දියණිය ඔබත් එන්න. අපේ බුද්ධදාස ගලප්පත්ති කිවිසුරාණන් හරියටම ලිව්වා වගේ දූ අනුරාධා. මේ තමයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමේ තිලිනේ, ආදරණීය තිලිනේ. සුති අපි ප්‍රසංගයේ ඊළඟ ගීයට යමු වෙනවා. තරමක් බටහිර ආකෘතියක් මේ ගීතය තුළ නිර්මාණය වෙන්නේ. මේ ගීතය ලියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දුලීකා චිත්‍රපටයේට. බටහිර සංගීත ආකෘතියේ ඒ අපූර්ව නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙන්. නීල දැස, ආශ්චර්යමත් ආකර්ශනීය නීල දැස ඔබ සතුයි දුලීකා. දයාන් විතාරණ අපේ ඡායාරූප නිර්මාණ අධ්‍යක්ෂවරයාට, ගායන වේදිකාවට බොහොම ආදරෙන් ආරාධනය මහාචාර්ය සනත්නන්සිරි හරසර ආදර සමරුම් ප්‍රසංගයට.
දැන් සංවර්ධන ලොතරැයිනුත් තිලිනයක් තියෙනවා. මොකද අපිට කතරු භාගයක් ගෙවනවා වගේම ඒ කතරු භාගයනුත් කතරු භාගයක් එතුමන් අතරටපත් කිරීම සභාපතිතුමාගේ කෘතවේදී බව. ඒ නිසා ආරාධනා කරනවා සංවර්ධන ලොතරැයි සභාපති අජිත් නාරගල මහත්තයා. මේ නාරගල මහත්තයා මේ මුගක් දේවල් අසුරු කරපු ඉගෙනගත්ත කෙනෙක්. ඒව රහස් හැටියට තියාගන්න බෑ. ඒ වගේම අපේ සභාපතිතුමා හර්ෂ සමරසිංහ මහත්මනි, අධ්‍යක්ෂ ජනරාල්තුමනි, නලින් කුමාර නිශ්ශංක මැතිතුමනි, ඔබ තිදෙනාට බහරයි. සංවර්ධන ලොතරැයි තිලිනය අපි මල්කාන්තයක් අට තමයි සනත් අය ඉස්සර හැම ෂෝ එකටම ගිහිල්ලා ලැබෙන වනං ඇන්ලිලොප් එකක් දෙන්නේ. කවදාක්වත් මන් දන්නවා හොඳට සංවිධායකවරු එනකන් ඉන්නේ නැහැ. එයා ගීත ගායනා කරා බෙන්ස් එකට නැග්ගා. මුදල් දුන්නත් එකයි නැතත් එකයි අපි තමයි ඉල්ලලා දෙන්නේ. සංවර්ධන ලොතරැයි අනුග්‍රහය ලැබුණ හදිස්සියේ ඔබතුමාට විනාඩි 2ක කාලයක් අපි වෙන් කරනවා. මොකද මේ කමර්ෂල් ටයිම් නේ. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ජාතික ගුවන් විදුලියේ සභාපති අපේ රටේ ප්‍රවීණ මාධ්‍ය ජේස්ටේක් හඩ්සන් සමරසිංහ මැතිතුමනි, ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් මගේ කල්යාණ මිත්‍ර නලින් කුමාර නිශ්ශංක මැතිතුමනි, මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිතුමන්, නන්දා මාලනී මැතිනිය සහ අද මේ හමුවට සහභාගී වෙන සම්භාවනීය මුත්තන් ඔබ සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි මැතිතුමන් වෙනුවෙන් අද මේ අභිනන්දන උළෙල නියෝජනය කරන මල්කාන්ති නන්දසිරි මැතිනිය අනුරාධා ඇතුළු ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. පළමුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සංගීත නිපුන් මාචාර්ය සනත් නන්දසිරි ශූරීන්ට ජාතික ගුවන් විදුලිය අභිනන්දනයට ලක් කරන මේ මොහොතේ රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දෙන ප්‍රධාන මූල්‍ය ආයතනයක් විදිහට සංවර්ධන ලොතරැයි මණ්ඩලයත්
එතුමන්ට සුභාශිංසනය කරනවා. දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් අපේ රටේ කලාකෙත අස්වද්දන්නට එතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. දෙවැන්න සභාපතිතුමනි නන්දාමාලනී සඳහන් කළා එතුමියත් බලෙන් මේ උත්සවයට ආවේ කියලා. මමත් බලෙන් තමයි මේ උත්සවයට උදව් කරේ. මම මීට දින කිහිපයකට කලින් මුහුණු පොතේ පොඩ්ඩක් උඩහට පල්ලෙහාට යනකොට මම දැක්කා නදීෂා රණතුංගනේ නිශාන්ති රණතුංග කියලා මේ වැඩසටහනේ නිෂ්පාදකවරිය මුහුණු පොතේ පෝස්ට් එකක් දානවා Facebook එකේ පෝස්ට් එකක් දානවා මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමන්ට මෙහෙම උපහාර උලෙලක් තියෙනවා අභිනන්දන උලෙලක් තියෙනවා කියලා. ඊට පස්සේ මම මේක මතකයේ තියා ගන්නවා. නමුත් දින දෙකක් තුනක් යනකොට මටත් මගේ කාර්ය බහුලත්වයත් එක්ක ටිකක් මේක අමතක වුණා. ඊයේ රාත්‍රියේ ආයෙත් මම මේ පෝස්ට් එක දකින්නකොට මම ඒ වෙලාවේ රෑ 11යි මං හිතන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට කෝල් එකක් ගන්නවා. මෙහෙම වැඩක් හෙට තියෙනව නේද? මේ වැඩේ මට කොහොම හරි මේකේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එතුමා කියනවා හරි ඔක්කොම ලෑස්ති. එතුමත් ආයේ ඉබ්බදියට දැම්මහම නැහැ වේ කිව්වා වගේ. එතුමත් ඒ සඳහා සූදානම් වෙලා අද උදේ මම නැගිටිනකොට මං හිතන්නේ කෝල් දෙකක් මගේ ෆෝන් එකේ තිබුණා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් මේ වැඩසටහන සම්බන්ධව උදව් කරන්න කියලා. මේ මොහොත රටක් හැටියට බොහොම අමාරු ආර්ථික මට්ටම් වලින් අපි බොහොම අමාරු ගමනක් යන මොහොතක්. රජයේ ආයතන විදිහට මූල්‍ය ආයතන විදිහට අපිත් ඒ අමාරුකමත් එක්ක ඉන්නේ අපේ හාමුදුරනේ. ඒ අමාරුකම් කෙසේ වෙතත් මේ ජාතික මෙහෙවර ඉටු කරන සභාපතිතුමනි ජාතික ගුවන් විදුලියේ මේ වැඩේට මොන අමාරුකම් තිබුණත් දායකත්වය දිය යුතුයි කියලා මම කල්පනා කරා. ඒකට බලපාපු තව සුවිශේෂී කාරණා කීපයකුත් තිබුණා. මම කෙටියෙන් කියන්නම්. ඒ වගේම මේ මෙහෙවරේ අත්වල බැඳ ගන්න මගේ සාමාන්‍ය අධිකාරිතුමා ඇතුළු සංවර්ධන ලොතරැයි මණ්ඩලයට කතා කරපුවාම එයාත් බොහොම කැමැත්තෙන් මේකට දායකත්වය ලබා දුන්නා. මේක අපි කළ යුතු දෙයක්. ඒ නිසා අපි මේ වැඩේ කරනවායි කියලා. ඒ වගේම මට හැම හැඟීමක් ඉන්න ආවේ මගේ මුල් උපාධිය. පළමු උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ. මම මේ විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගන්නකොට ඒ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මේ වෙනකොට ඉන්නවා මෙතන මම හිතන්නේ මහාචාර්ය කෝලිත බානු දිසානායක මැතිතුමන්. අපේ සංගීත පීඨයේ පීඨාධිපති වුණේ මහාචාර්ය සනත් නන්දසිරි මැතිතුමන්. මෙතන ගුණකථන කරපු අපේ ප්‍රණීත් අබේසුන්දර මහාචාර්යතුමා කිව්වා එතුමා බොහොම වීර කන් ගොඩක් කරපු කෙනෙක් කියලා. මට ඒක සම්බන්ධව නම් කියන්න කාරුණු ගොඩක් තියෙනවා. මොකද මගේ ශිෂ්‍ය කාලය ඇතුළතත් මම ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෙක් ඒකට කාලේ අපි කොච්චර ශිෂ්‍ය උද්ඝෝෂණ කොච්චර ඒ ශිෂ්‍ය අරගලත් එක්ක ඇවිල්ලා පීඨාධිපතිතුමා ගාව හිටගත්තාම පොඩ්ඩක් ඉන්න කියනවා. පොඩ්ඩක් ඉන්න කියනවා. මෙතන ඉන්න සමහර අපේ සමකාලීනයෝ දන්නවා ඇති වචන වලින්ම කියන චුට්ටක් ඉන්න කියලා එක දවසක් මමත් එතෙන්ට ගියා ඒ ශිෂ්‍ය අරගලයකට. යනකොට කිව්වා අයිසි පොඩ්ඩක් ඉන්නෝ මං කෑම කන්න ඕනේ මට මේ අහවල් මේ බෙහෙත් ටික බොන්න තියෙනවා ඉන්න කෑම කන්න ඕනේ. පැය භාගයක් විතර එතුමා නිවියන් එල්ලේ කෑම කෑවා. කෑම කාලා ඉවර වෙලා තමයි අපිට කතා කරේ. ඒකට අර අපේ තිබිච්ච අර මේ මොකද්ද ආපු අර අපේ හැඟීම් ටිකත් ඔක්කොම ඉවර වෙලා අන්තිමට ගිහිල්ලා සර් මොකද වෙන්නේ මේක කියලා අපි ඊට පස්සේ එහෙම තමයි කතා කරන්න පටන් ගත්තේ. හරි. ඒ වගේ බොහොම ශක්තිමත් නායකත්වයක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඒ පීඨයටත් විශ්වවිද්‍යාලයටත් ලබා දුන්න මහාචාර්යවරයෙක්. ඒ වගේම ශාස්ත්‍රීය දැවැන්තෙක් සහ ඒ තුමන් අභිනන්දනය කරන මේ මොහොතේ මම යම් කාරණයක් ඔබට මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. ඒ තමයි මම කාලයක් ඉතාම ඈතක එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ ආයතනි ජාතික රූපවාහිනිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට කටයුතු කරා. මම එහෙදි දැක්කා මේ අපේ රටේ දැවැන්ත මහා සංගීත වේදීන්ගේ විෂුවල් කරපු ගීත තැටි ප්‍රමාණයෙන් ඉතා කුඩා සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඉතා කුඩා සංඛ්‍යාවක් තියෙන්නේ. ඒක උදාහරණ තියෙනවා
ජෝතිපාල මහත්තයාගේ විෂුවල් කරපු සින්දු තියෙන්නේ 4යි ජාතික රූපවාහිනියේ. ජීවමානව එතුමාව දකින්න තියෙන. අද අපි මේ සින්දු අහන්නේ සමහර වෙලාවට රියැලිටි ෂෝ එකක අලුත් නව පරපුරේ ගායකයෙක්ගෙන්. නමුත් අනාගත පරපුරට දුවා දරුවන්ට මේ ගායක ගායිකාවන්ගේ විෂුවල් සහිත ගීත දකීමේ බොහොම ලොකු අඩුවක් තියෙනවා සභාපතිතුමනි. ඒ නිසා මේ පැත්තේ සංගීතය තියෙනවා, එහා පැත්තේ විෂුවල් තියෙනවා. මේ දෙක එකතු වෙලා මම අද උදේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍යතුමාටත් මේ ගැන කතා කළා. මේකට මොනවා අපි ඔළුව උස්සන අපි නැගිටින ඉදිරි කාලයේදී නැගිටිනවා කියලා කියන්නේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඉදිරි කාලයේදී මේ ගැන ඉතා කඩිනමින් කල්පනා කරලා මේ ගායක ගායිකාවන්ගේ මේ ශ්‍රේෂ්ඨ අයගේ විෂුවල් කරන ලද ගීත යම් ප්‍රමාණයක් හෝ සකස් කරගන්න පුළුවන් නම් තවත් දශක දෙකක් තුනක් ඉස්සරහට මේවා මිල කළ නොහැකි වටිනාකම් සහිත දේවල් බවට පත් වෙනවා. ඒ නිසා තැටි පුස්තකාලයේ තැටි සංරක්ෂණය කරලා තියෙන පුස්තකාලයේ තියෙන බොහොම සුළු ප්‍රමාණයක් ජාතික රූපවාහිනියේ. ඒ නිසා මේ ආයතන දෙකත් එක්ක අපි ඉදිරි කාලේදී අපේ මට්ටම් වලින් මේ මූල්‍ය ආයතන වලත් මේකට අවශ්‍ය කරන මොනවා හෝ ක්‍රමවේදයක් අපි ඉදිරියේදී සකස් කරනවා. ඒ කාරණා එක්ක ඉතා කඩිනමින් අපි මේ වැඩේ කරමු. නන්දා මාලිනීගේ ගීතයක් තව දශක 3-4ක් ඉස්සරහට අපේ රටේ කොච්චරක් මිල කරන්න බැරි වටිනාකමක් වෙන තත්ත්වයක් එනවද ඉස්සරහට අපේ හාමුදුරනේ. ඒ නිසා ඒ ගැන ඔබ සියලු දෙනාටම හිතන්න කියලා ආරාධනා කරමිනුත් ඔබ සියලු දෙනාටම ජයපතමිනුත් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි සංවර්ධන ලොතරැයි සභාපති අජිත් නාරගල මැතිතුමන්ට. භාව සංගමධාරී සංගීතය ගැන මහාචාර්ය ප්‍රනීත් කතා කරා වින්දනීය මානසික සංගමය ගැන. මේ මහාචාර්ය ප්‍රනීත් අබිසුන්දරයන් ලියූ ගීයක්. රොහාන්ද සිල්වා අපේ ගායක සංගමේ සහෘදයට ආරාධනා කරනවා. හුඟක් අය වැරදි කරලා මේ සින්දුව උඩ දාලා බේරෙනවා. වරදක් කළත් සිතකින් නෙමෙයි කියලා එහෙම කරන්න බෑ දැන්. හොඳයි මේ 6 වෙනි මැදිරියේ සිට ඔබ රස විඳින්නේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්සිරි හරසර උලෙල ආදර සමරුම්. වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇයුමෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ ඔබෙගිනි නිවා ඇගේ හිත දවා අප එක් වෙලා කුමත දෝ ඔබෙගිනි නිවා ඇගේ හිත දවා අප එක් වෙලා කුමත දෝ වෙනසක් නොවී මගේ හිස් අතින් පිසලන්නේ කොයි කඳුළුදෝ වරදක් කළා හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ
අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කරයාවිදෝ අසරණ ඔබයි තනිවුණු ඇයයි මට සාප කරයාවිදෝ ඔබ ලෝකයෙන් ඇගේ ලෝකයෙන් සමුගන්න සිදුවේවිදෝ වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ මාව ගායකයෙක් හැටියට තෝරාපත් කරපු දිනය 1980 විද්‍යාලයේදී ඒ විනිශ්චය මණ්ඩලයේ හිටපු ප්‍රධානීන් 4 දෙනාගේ දෙන්නෙක් මෙතන ඉන්නවා. දෙන්නෙක් තමයි නැත්තේ පණ්ඩිත අමරදේවයන්, මහාචාර්ය සනන්ද ත්‍රිශූරීන්, ආචාර්ය නන්දා මාලනී අපේ ගුරුතුමිය ඉන්නවා. විද්‍යාලයේ දමසන විද්‍යාලයේ. ඒ වගේම මල්කාන්ති නන්දසිරි මැතිණිය. අනුරාධ නංගිත් ඉන්නවා මගේ පළවෙනි ප්‍රසංගයේ ආපු. ඒ නිසා මට මේක හරි සංවේදී කාරණාවක්. මාව ගායකයෙක් කියලා ඉස්ලාම තේරුවේ ඔබතුමිය ප්‍රධාන කොටගත් ඒ විනිශ්චය මණ්ඩලය. ගොඩාක් ස්තුතියි. අද අපි මහාචාර්යතුමන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. ස්තුතියි. දැන් තමයි අමාරුම වැඩේ. ගෙදර ගියාම මේ මල්ලි කෝලි කුට්ටුද කන්නේ නැත්නම් රත් කෙහෙල්ද කන්නේ නැත්නම් නේත්‍රම් පලන්ද කෝපිද බොන්නේ කිරි කෝපිද බොන්නේ එහෙම නැත්නම් තව ඊට එහා තියෙන එකක්. ගෙදර බුෆේ එකක්, ඕපන් බුෆේ එකක්. දැන් මේ කරපු වැඩේ ගැන ඔබතුමිය තමයි අපේ සභාපතිතුමාටත් අපිටත් පොඩි වචනයක්. සභාවෙන් අවසරයි. මට නම් හොඳ කතිකත්වයක් නැහැ. තවත් එකක් මේ අවස්ථාවත් ටිකක් සංවේදී. මට වඩා හොඳට මගේ දියණිය නම් කතා කරයි. ඒත් මං බොහොම අමාරුයි වචන ටිකක් ගල්ප ගන්නම්. මුලින්ම සභාපතිතුමා ඇතුළු මේ සංවිධායක මඩුල්ල මේ නැගණිය ගොඩාක් මහන්සි වුණා. ඔය සියලු දෙනාටම ස්තුතියි. මේ වගේ අවස්ථාවක් මගේ ස්වාමියාට ලබා දීම පිළිබඳව. මොකද ඔහු ඉතාමත්ම ශක්තිවන්ත පුද්ගලයෙක්. නමුත් මේ වෙනකොට පොඩ්ඩක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ නිසා මනසින් පොඩ්ඩක් වැටිලා. ඉතින් මෙවැනි දේවල් කරනවා ගුවන් විදුලිය කිව්වහම ඔහුට ගොඩාක් ඒක නිකන් ලොකු වස්තුවක් වගේ. ගුවන් විදුලියෙන් මේක සංවිධානය කරන්න තාත්ති කියලා මං කිව්වාම හරිම සතුටු වුණා. ඉතින් කිව්වා පුතේ ඔයත් හොඳ සහයෝගය දෙන්න සංවිධායක මණ්ඩල කියන සෑම දෙයක්ම ලෑස්ති කරලා දෙන්න. එදාට යන්න මම මේ තත්ත්වෙන් යන්න කැමති නෑ. ඒ කියන්නේ අසාධ්‍ය තත්ත්වයක ශරීරේ ගොඩාක් අසනීප තත්ත්වයක් නෑ. නමුත් කකුලේ ආබාධය එයා පේන්න යන්න කැමති නෑ. ඒ හරියට කකුල හරියනකම් කොහෙවත් යන්නේ නැහැ කියනවා. ඒ නිසා සමාවෙන්න මගේ ආදරණීය රසික රසිකාවියන්, හිතවතුන්, විද්වතුන් ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔය වෙනුවෙන් දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාටත් ගොඩාක් ස්තුතියි. අපි ගැන ගොඩාක් ආදරෙන් කතා කරන සැමටත් ස්තුතියි. ඒක මං ජීවිතයේ අන්තිම දවස වෙනකම් රැක ගන්න උත්සාහ ගන්නවා. මං හිතන්නේ ඒකට මට ලොකුම ශක්තිය මගේ දියණිය. නොමසරුව මගේ ස්වාමියට සත්කාර කරනවා. ඒක නම් මට මගේ ජීවිතේ දැකපු ලොකුම. ඒ කියන්නේ මට ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් කිසි කෙනෙක්වත් නෙමෙයි, මගේ දියණිය තමයි ඒ සියලුම දේවල් කරන්නේ. ඉතින් ඒ ගැන මට ගොඩාක් සතුටුයි. මම ප්‍රාර්ථනා කරන විජාට ඔහු සුව වෙන්න, ඔබලා අතරට එන්න වාසනාව ලැබෙන්න කියලා ඔබලා දාන දෙවිවරුන්ගෙන් ඒක ඉල්ලා සිටින්න. මන්නම් උදේ රෑ දවල් මගේ නැගණියන්ටයි මගේ සීතවතුන්ටයි මගේ සොහොයුරියන්ට සියලු දෙනාටම කියනවා ප්‍රේ කරන්න,
ඕ විජහට සුව කළ දෙන්න කියලා. මේ සංවිධානය කරපු සියලු දෙනාටමත් මේකට සහයෝගය ලබා දුන්න සියලු දෙනාටමත් වාදක මණ්ඩල මේ උපු සියලු දෙනාටමත් සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි දීපීඨයි. බොහොම ස්තුතියි. ප්‍රසංගයේ අවසාන ගීතය මට මතක් වෙනවා මහාචාර්යතුමනි මේ බටහිර ආකෘතියට සනත් සූරින් ලියූ ගැයූ ගීත තුනක් කඳුකරේ මල් සැනකෙළියේ විකසිත වත කමලේ කඳුකරේ මල් සැනකෙළියේ රොඩ්නි විදානපතින්න විකසිත වත කමලේ කැමිලස් පෙරේරා ක්ලැරන්ස් විජයවර්ධන ඉන්නවා මේ එක ගීතයක් පිටිපස්සේ අනිත් එක සනත් අය සංගීතවත් කළේ අනික හැම ගීතයකටම වැඩිය ප්‍රසංගයකට ගිහිල්ලා ඒක සංස්කෘතිකමය ප්‍රසංගයක් නම් මගේ රටට දළදා හිමි සරණයි ගීතෙන් තමයි ඉවර වෙන්නේ. එහෙම නැත්නම් සංදර්ශනවලදී සනත් මල්කාන්ති දෙපළ ගායන ඔබතුමා ලියූ ගීයක් සීතරෑ වසන්තේ ක්ලැරන්ස් විජයවර්ධන සංගීතවත් කළේ. විශාරද අනුරාධා නන්දසිරි අනුරාධා දියණිය සමග අපේ කීර්ති පැස්කුවල් සංගීතවේදී සංගීත අධ්‍යක්ෂ කීර්ති පැස්කුවල් සහෘදයට ආරාධනා කරනවා මේ ගීතය ගායන්නට. සිංලංකා ගණේගොඩ මහත්තයා ඉන්නවා මෙතන ආනන්ද ගණේගොඩ මහත්තයා ආචාර්ය රෝහණ වීරසිංහයන් කුලරත්න ආරිවංශයන් ඉන්නවා ශ්‍රී ලංකා ගුවන්විදුලි වැඩසටහනේ තේමා වාදනය මේක තමයි අර මතකයි ආරිසිරි අයියා ධර්මශ්‍රී අයියා වැඩසටහන් මෙහෙවනවා හොඳයි අනුරාධා සමග කීර්ති वसंते खात दो गयन्ने सीतले वसंते खात दो गयन्ने वसंते खात दो गयन्ने उसले कियन गीते उहे मालिसानु भेदू वसंते खात दो गयन्ने प्रेम गीते खात दो दन्ने सीतले वसंते खात दो गयन्ने
विठोरूपम् गुरुन् वन्दे करुणामयम् गुरुन् वन्दे सिद्धिपुदम् සරතැස නිවන හඬ සවනත රසමවන සුදු මුදු රල්කි ස්වර සයුරම කලබලම සරතැස නිවන හඬ සවනත රසමවන සුදු මුදු රල්කි ස්වර සයුරම කලබලම සත්ගුණ වුවන හදවත් හැම පුබුදුවන සත්සර කිචින නනමන හද සනසවන සත්සර කිචින නනමන හද සනසවන හඩවන හද සරනිබඳ ගිරිකුළු පවා හඬවන හද සරනිබඳ නන්නතනෙක රටාමැව්වම් නිපුන සඳ යුග යුග ගණන් එරනත සලසවන හඬ මිහි මත තිලෙනගී ස්වරයට නදති වෙන මිහි මත හිලෙන ඊශ්වරයට නදකී වෙන හෙළගී කෙතම අස්බැද්දු නිල්මිනකී හෙළගී කෙතම අස්බැද්දු නිල්මිනකී හත හත ජනිත හැඟෝමන් සපිරුණු විලකී සියක් ආයු වඩනාමෙත් දිගාසේ ගී සයුරෙකී නිපුන සනතුන